ආයුබෝවන් අදත් අපි අපේ හරිදේ රූපවාහිනිය හොඳම රටක් වැඩසටහනත් එක්ක ඔබ සම්බන්ධ වෙන්නේ. ඔබට හුරුයි ඔබේ ඇඟේ තියෙන ස්නායු පද්ධතියට දැනෙච්ච මාතෘකාවක් ඔබේ හිතට දැනෙච්ච මාතෘකාවක් කතා කරන්නේ. විශේෂයෙන් අපි දන්නවා මේ කාලේ හැමෝගෙම හදවත උණුසුම් වෙලා තියෙන්නේ, රට උණුසුම් වෙලා තියෙන්නේ. හැබැයි ජනතාව නිහඬයි. මේ නිහඬකමත් එක්ක අපිට හිතුණා මේ දේශවාන වටපිටාවේ මැතිවරණ සමයේ ඔබත් එක්ක කතා කරන්න ඉතාම අනර්ගව මාතෘකාවක්. මේක කතා කරනකොට ජනතාවට සුවයක් දැනෙනවා වගේම මේක අසා සිටින මේකට සම්බන්ධ අයට සුවයක් දැනෙන්නේ නැහැ, වේදනාවක් දැනෙන්නේ, ඒ වගේම ලැජ්ජාවක් වෙන්නේ. අපි දන්නා ඒක ලැජ්ජාවක්ද කියලා. අපි කතා කරමු මේ කතා කරන්නේ මොකක් ගැනද? ලංකාවේ දූෂණ අල්ලස සහ දූෂණය කොහොමද රටක් සංවර්ධනය වෙන්නේ කොහොමද කියන මාතෘකාව. ඒ කියන්නේ හොඳම රටක් හදන්න මේවා වළක්වා ගත යුතුයි. මේ සඳහාම අපි සුවිශේෂී ආරාධනයන් දෙකක් අද හරිදේ ටීවී මේ මෙදිරියට ආරාධනා කළා. ඒ වෙන කවුරුවත්ම නෙමෙයි. ඔහු නිදහස් මාධ්‍යවේදියෙක්, විවෘත විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා වරලක් පිරිස් කළමනාකරන ආයතනයේ බාහිර කතිකාචාර්යවරයා. ඒ වගේම ඔහු පෙනී සිටින්නේ ඔබේ මාතෘකාවට ගැලපෙනම ආයතනයක් එක්ක. ඔහු එහි ලේකම්වරයා. දූෂණ විරෝධී ජාතික තරුණ හඬ සංවිධානයේ ලේකම්වරයා. නමින් ඔහු රොෂාන් රාජිත මැතිතුමා. ඒ වගේම මම දෙවෙනි ආරාධනය කළා හරිදේ ටීවී මැදිරියේ ඔහු අපිත් සමග ඉන්නවා. හැබැයි ඔහු ආවේ ලංකාවේ ඉඳලා නෙමෙයි කැනඩාවේ ඉඳලා. මේ කැනඩාවෙන් ඔහු සේවය කරන්නේ ගුවන් යාන ඉංජිනේරුවරයෙක් විදියට. හැබැයි ලංකාව වෙනුවෙන් ඔහු පෙනී සිටින්නේ දූෂණ විරෝධී ජාතික තරුණ හඬ සංවිධානයේ සභාපතිවරයා. ඔහු වෙන කවුරුවත් නෙමෙයි මහේෂාන්ද සිල්වා මැතිතුමා. අපි ඔවුන් දෙදෙනාව ඉත සිතින් අපි ආයුබෝවන් කියලා පිළිගනිමු. ආයුබෝවන් ඔබ දෙපළට. ආදරණීය ප්‍රේක්ෂක ඔබ කාලේ වටින නිසා අපි වේගෙම ප්‍රශ්න ටිකට යමු. මුලින්ම මම රොෂාන් රජිත මැතිතුමනි ඔබත් එක්ක කතා කරන්න සූදානම්. දූෂණ විරෝධී ජාතික තරුණ හඬ සංවිධානය, ඒ කියන්නේ තරුණ හඬ සංවිධානය කියලා ඔබ මේකට නමක් දුන්නේ. මං අහන්නේ ඇයි මෙහෙම සංවිධානයක් පිහිටවන්න හේතු වුනේ? සත්‍ය වශයෙන්ම මේක ජාතික අවශ්‍යතාවයක්. දූෂණයට විරුද්ධව තරුණයාගේ නැගී සිටීමක් ඉල්ලා සිටින අවස්ථාවක්. ජාතික ආර්ථිකයට දැඩි ප්‍රහාරයක් එල්ල ගන්නවා මේ දූෂණ හා වංචා කියන දේ. මේක තවදුරටත් අපි ඉවසා නොසිටිය යුතු කාරණාවක්. දූෂණයට හා වංචාවට සම්බන්ධ දේශපාලකයන්ට විරුද්ධව, රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව, වෙනත් අයුරකින් ඒ සම්බන්ධ උපකාර කරන පිරිස් වලට විරුද්ධව අපි අනිවාර්යයෙන්ම නැගී සිටිය යුතුයි. ඒ සඳහා තරුණයන් පෙළගැස්විය යුතුයි. ඒ අවශ්‍යතාවය පෙරටු කොටගෙන තමයි අපි දූෂණ විරෝධී ජාතික තරුණ හඬ ව්‍යාපාරය ආරම්භ කරන්නේ. හරි. අපි යන් මහේෂාන්ද සිල්වා මැතිතුමනි මම ඔබෙන් අහනවා දූෂණ විරෝධී ජාතික තරුණ හඬ සංවිධානයේ ඔබ සභාපතිවරයා. ඔබට ලොකු කාර්යභාරයක් තියෙනවා. ඔබට ඇයි මෙහෙම හිතුනේ මේ වගේ සංවිධානයකට සම්බන්ධ වෙන්න? ඇත්තටම වසන්ත දැන් අපි ලංකා ඉතිහාසය ගත්තොත් ලංකා ඉතිහාසයේ දේශපාලනය ඇතුළු රාජ්‍ය නිලධාරීන් තමයි මෙතන දූෂණය කරගෙන රටේ තියෙන මුදල් නාස්ති කරගෙන අහිංසක මිනිස්සුන්ට යන එක නැති කරගෙන එන්නේ. එයාලා කරන වැරදි වලින් තමයි, එයාලා කරන දේවල් වලින් තමයි අහිංසක මිනිහට යන්න ඕන මුදල හරි යුතුයකම හරි ඉටු වෙන්නේ නැත්තේ. අපි ඔතෙන්දි කල්පනා කරා. මොකද මම ලෝකේ වෙන රටවල් දැකලා තියෙනවා. ඇමරිකාව, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඒ වගේම ලෝකේ රුසියාව වගේ ඔය ගොඩාක් රටවල් මම සංචාරය කරලා තියෙනවා, ජීවත් වෙලා තියෙනවා වැඩි කාලයක්. ඉතින් මම දැකලා තියෙනවා ඒ රටවල සාමාන්‍ය පුද්ගලයන්ගේ ජීවන මට්ටම අපට වඩා සෑහෙන උඩින් තියෙනවා. ඒක අපි දන්නවා. ඉතින් අපේ ලංකාව හැමදාම මේ තත්ත්වයේ තියෙන්නේ අපේ මේ කවුරු හරි කෙනෙක් ඉහළ ඉන්න කෙනෙක් මේ යම්කිසි පහළ ඉන්න මට්ටමේ කෙනෙක්ට මේ අවස්ථාව දෙන්නේ නැහැ. එයාලා තමයි හැමදාම මේක යැපෙන්න බලන්නේ. ඉතින් මම කල්පනා කරා මම අත්දැකීම් දෙකම ලංකාවේ දැනට තියෙන තත්ත්වය අනුව අපි මේ දූෂණයට එරෙහිව මේකේ තරුණ පරපුරක් හදා ගන්න ඕනේ. මොකද හැමදාම දූෂණය කරගෙන ගියොත් රට හැමදාම ඉන්න වෙන්නේ දුප්පතාට දුප්පත්කම. දූෂණය නැති වුණොත් එතනින් අපිට උඩට යන්න පුළුවන්. දුප්පතා එතනින් උඩට ඉහළට ගන්න පුළුවන්. ඒකයි මගේ අදහස. මේ වගේ දූෂණ විරෝධී ජාතික තරුණ හඬ සංවිධානයක් නිර්මාණය කිරීමේ කාර්යභාරය ඔබ දෙපළ ඔහොම දකිද්දී මම ඔබෙන් අහනවා අමතර ප්‍රශ්නයක්. රොෂාන් රජිත මැතිතුමනි ඔබට බය නැද්ද ලංකාවේ මෙහෙම එකක් නිර්භයව කතා කරන්න, ඉදිරිපත් කරන්න? ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම මරණ බිය, රැකියාව සම්බන්ධ බිය,
මානසික පීඩාවන් සියල්ල විඳ දරා ගත යුතු වෙනවා වසන්ත මහත්තයෝ මේ දූෂණයට විරුද්ධව හඬ නගනවා. මොකද අපි හඬ නගන්නේ අපිට වඩා බොහොම දැවැන්ත බල සම්පන්න නෙට්වර්ක් එකක් එක්ක. මේක බූවල්ෙක් වගේ ජාතික දේශපාලනය රාජ්‍ය ආයතන සියල්ල වෙලාගෙන සිටිනවා. ඉතින් මේ වගේ නෙට්වර්ක් එකක් එක්ක මේ වගේ ජාලයක් එක්ක සටන් කරනවා නම් අපිට කරදර වෙන්න සිද්ධ වෙනවා. ඒ කරදර සමහර දේවල් මම යම් බැඳීම් වලට යටත් සිටින නිසා කියන්න අකමැති. ඒ පුජ්‍යලිකව මම ඒ කරදර බොහෝ විඳලා තියෙනවා. ඒ මානසික වද හිංසා සියල්ල විඳ දරාගෙන තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී අපේ සභාපතිතුමා සහ අපේ තරුණ කණ්ඩායම මම වෙනුවෙන් පෙනී සිටියා. ඉතින් නමුත් මේ වද බන්ධන තිබ්බ කියලා, තරජන තිබ්බ කියලා සමහර ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒවා මාධ්‍යවේදීන්ට අපේ සහෝදරයන්ට එහෙම වෙලා තියෙනවා. නමුත් කවුරුන් හෝ මේ සඳහා ඉදිරිපත් විය යුතුයි. ඒ ඔබ වෙන්න පුළුවන්, මා වෙන්න පුළුවන්. ඔබ මාත් කටවහගෙන සද්ද නැතුව ඉන්නවා නම් කවුරුත් මේ ඉදිරිපත් වෙන එක නෑ මේ සඳහා. මේ දූෂණ වංචාවට විරුද්ධව එක පියවරක් හෝ පියවර දෙකක් අපි තියන්න පටන් ගත්තොත් අපේ පසුපස එන පරම්පරාව සමාජ මාධ්‍ය හරහා අපිට දැනුවත් කරන්න පුළුවන්. මුද්‍රිත මාධ්‍ය හරහා ජනමාධ්‍ය හරහා දැනුවත් කරලා අපිට පුළුවන් මේ අපේ පාර එක්කන් යන්න. අපි හදන්නේ මේ අලුත් පරපුරක් හදන්න සහ ලොකු පිරිසක් අපිත් එක්ක හිටියොත් ඔවුන්ට අමාරු වේවි අපිට පහර දෙන්න. අපිට පුළුවන් හැකියාවක් තියෙවි ඒ විශාල පහරයට යම් මට්ටමකින් සාර්ථකව මුහුණ දෙන්න. එයයි අපේ උත්සාහය. ඔන්න අපේ මහේෂන්ද සිල්ල මෙතුණිය දැන් මම ඔබෙන් අහන්න පුළුවන් දැන් මේ විදිහට ජනතාව දැනුවත් කිරීම දැන් මේ බයක් නැතුව ජනතාව දැනුවත් කිරීම හරහා ඔබ හිතනවද ජනතාව මේ හඳුන්වා දීම හරහා ඔවුන් පිළිගනී කියලා? ඔවුන්ට තියෙනවා දැන් ඇත්තටම ජනතාව පිළිගත්තේ නැතුනොත් මෙතුමා ලේකම්වරයා විදිහට කියද්දි අපි මේ ජනතාව වෙනුවෙන් ජනතාව අවදි කරන්න ජනතාවටයි මේ හොරකම් ටික අපි අල්ලලා දෙන්නේ ජනතාව දැනුවත් කරන්න. හැබැයි ජනතාව පිළිගන්නේ නැත්නම් අපට ප්‍රශ්නයක් වෙනවනේ. නෑ ජනතාව මේ අවස්ථාවේදී ඒක පිළිගන්න ඕනේ. මොකද අපි බැලුවොත් ලංකාවේ නෑ පිළිගන්න ඕන කිව්වට උන් පිළිගන්නේ නැත්නම් නෑ ඒක පිළිගන්න ඕනේ. මොකද අපි බැලුවොත් ලංකාවේ විනය කියලා එක. විනය සම්පූර්ණ මිනිස්සු අතර නෑ වගේ තමයි පේන්නේ. මොකද මම දැන් ඇමරිකාව, කැනඩාව ඒ රටවල අපි බැංකුවකට යනවා කියමු. ලංකාවේ ඔබතුමා වසන්ත මහත්තයා බැංකුවට යනවා කියමු. පොලිමේ ඉන්නවා. පොලිමේ ඉන්නකොට ඔබට පේනවා පොලිමේ පිළිවෙලක්. හරිම අමාරුයි පොලිමේ පිළිවෙල. මම මේ දවස්වල නම් කොරෝනා තිබුණ නිසා ඉන්න පුළුවන්. හරිද? නැත්නම් සාමාන්‍ය දවසක බැංකුවට ගියොත් බැංකුවේ අර කැෂියර් මහත්තයා ඉන්න තරයි නෝනා ඉන්න තරයි වටේ වෙලක් ඉන්නවා කට්ටිය. එතකොට ආච්චිලා දෙන්නෙක් තුන් දෙනෙක් පේලිවිට ඉන්නවා. තව කෙනෙක් කියලා පොලිම පයින්නවා. තමන්ම හරියට අත දෙලා බැලුවොත් මම මේ කරන දේ හරිද කියලා ඒක වැරදි ක්‍රියාවක්. විනය මුලින්ම විනය හදා ගන්න ඕනේ. අපිට බුදුදහමෙන් දීලා දිනවා විනය. අපි බුද්ධ ධර්මයේ හරියට ඒක ප්‍රැක්ටිස් කරනවා නම් කියන්නේ ඒක හරියට පුහුණුවීම් කරනවා නම් ලංකාව තමයි ලෝකේ තියෙන හොඳම රටකටපත් වෙන්නේ. අපේ සාමාන්‍ය ජනතාව කරන්නේ උදේට බුදුන් වදිනවා, හවසට බුදුන් වදිනවා, රාත්‍රීට බුදුන් වදිනවා. අර ටික සීල දෙනා නෙවෙයි මම කියන්නේ. කොටසක් ඉන්නවා සුද්ධ වගේ ඉන්නවා ඉඳලා කරන්නේ වැරදි දේවල්. ඒ කියන්නේ පසක තියලා විනය විරෝධී වැඩ කරනවා. ඉතින් ඔතනින් තමයි අහිංසක මිනිහට තනක් හම්බෙන්නේ නැත්තේ ලංකාවේ. මොන දැන් මේ කවුද අපේ රොෂාන් රජිත මෙතුමනි දැන් මෙතුමා කියන්නේ ජනතාව විනයවත් වෙන්න ඕන කියන දැන් මම ඒ ජනතාව මේක පිළිනගත්තොත් කියලා. ඇත්තටම මේ ඔබ අසරණ වෙනව නේද ජනතාව පිළිගත්තේ නැතුන? ජනතාව පිළිගත්තේ නැතොත් මම හිතන්නේ මාධ්‍යවේදීන් විදියට ඔබත් මමත් මාධ්‍යවේදියෙක් ජනතාවට වඩා පියවරක් ඉදිරියෙන් ඉන්නවා. අපි අපේ කාර්යභාරය ජනතාව දැනුවත් කරන එක මහත්කම. එතකොට අපි උත්සාහ කරන්න ඕන මේ ජනතාව අතර මතයක් ඇති කරන්න මේ අපි උත්සාහ කරන්න ඔබ ලබා දෙන බදු මුදල්. මේ පුජ්‍යලික අංශය අපි රට දුප්පත් හින්දා මම හිතන්නේ පුජ්‍යලික අංශය බෙල්ලෙන් මිරිකලා වගේ අපි බදු මුදල් ගන්නවා. කරන දෙයක් නැතිකම. ඉතින් මේ ජනතාවගේ සල්ලි අපි පෙනී සිටින ජනතාව වෙනුවෙන්ම නම් ඉතින් අපිට කරදරයක් පීඩාවක් වෙනවනම් ඔවුන් අපි වෙනුවෙන් සිට ගන්න ඕන සහ අපි ජනතාව මේක පිළිගන්නේ නැහැ කියලා පැත්තකට වෙන්න හොඳ නැහැ. අපි උත්සාහ කරන්න වෙනත් මාර්ග සමාජ මාධ්‍ය නිර්මාණශීලී විදිහට අපිට කියන්න පුළුවන් කවියකට පුළුවන් කවියක් ලියන්න ඒ ගැන සිනමාකාරයෙකුට පුළුවන් සිනමා නිර්මාණයක් කරන්න ටෙලි නාට්‍ය වලට මේක වස්තු විෂය කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ නොයෙකුත් ආකාර අපි කල්පනා කරනවා. YouTube channel එකක් අපිට පටන් ගන්න පුළුවන්. එහෙම දේවල් අපි වෙනව දැන. Facebook page එකක් පටන් ගන්න. දැන් අපිට අත්‍තරම අපි දෙන්න ඒ දේ කරගෙන යනවා. අපි වට පිරිසක් ඉන්නවා. ඉතින් මේ වගේ නිර්මාණශීලී විදිහට අපි මේ පණිවිඩය මිනිස්සුගේ ඔළුවට යන්න ඕන. තිත්ත උනත් බෙහෙත අමාරුවෙන් හරි පොවන්න වෙනවා. අපි මොකද මේ කාට හරි මේක කියලා නුදුන්නොත්
හැමදාම යාලා හිතන් ඉන්නේ අපි දෙක කරන දේ හරි කියලා. හරි කියලා. ඒක අපි කාට හරි ඔබ ඉතා හොඳ තැනකටම ගෙනාව. මොකද කෝප් කමිටු වාර්තාව ඔබ දෙපළටම මතක ඇති. කෝප් කමිටු වාර්තාව ආවා. හැබැයි ඒක කාලයක් මාධ්‍යයේ හිට තිබුණා. හැබැයි දැන් ඒක අමතකයි. ඒක එනිසයි මම ඔබෙන් අහන්නේ ජනතාව මේක පිළි නොගත්තොත් ඒ කමිටුවේ චෝදනාවට ලක් වෙච්ච අය නැවතත් පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන්. අපි එතනින් අනිත් ගැටලුවට යමු. දැන් ඔබ දෙපළම දන්නවා දූෂණ විරෝධී ජාතික තරුණ හඬේ ඉන්නේ. මම මේක ඊටාම වැඩිම ගන්නේ තරුණ හඬක් නිසාමයි. දූෂණය ලංකාවේ අලස සහ දූෂණය සිදුවන ආකාරයක් තියෙනවා. මේක ජනතාවට නොතේරී යන්න පුළුවන්. ජනතාවට නොතේරී යන්න පුළුවන්. ජනතාව නොදැනුවත්ම මොවුන්ගේ මුදල මේ මංකොල්ල කරුවන් විසින් එහෙම නැත්නම් හොරුන් මංකොල්ල කරුවන් විසින් දැහ ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරය ගැන ඔබට අත්දැකීම් තියෙන නිසායි මම ඔබත් එක්ක කතා කරන්නේ. මට කියන්න මේ සිද්ධ වෙන ආකාරය කොහොමද සිද්ධ වෙන්නේ? නිකම්ම සාක්කුවෙන් ගන්නවද? එහෙම නැත්නම් වක්‍රව ගන්නවද? කොහොමද සිද්ධ වෙන්නේ? මම හිතන්නේ ඔබ වසන්ත අහලා ඇති අඹගෙඩි 8ක් කඩපු අම්මා කෙනෙක් ඉදංගගේ දාපු සිද්ධිය. ඉතින් අපේ කොහොම දුප්පත් මිනිස්සෙක් මේ හොරකමක් කරොත් පොලිසියෙන් දඬුවම් දෙනවා කෙහෙල් කරන් කැපුවොත් අල්ලන් යනවා. නමුත් මේ අපි කියන මහ බැංකු වංචාව වෙන්න පුළුවන් වෙනත් ප්‍රසම්පාදන වංචාව වෙන්න පුළුවන් මේ සියල්ල ඊටාම නිර්මාණශීලීව සහ නීතියේ යදමින් රැහැණින් මේ ඒ වගන්ති වල රිංගා යන්න පුළුවන් විදිහට මොහු උත්සාහ කරනවා කරන්නේ. දැන් අපිට රාජ්‍ය ආයතනයකට භාණ්ඩ මිලදී ගන්නවා නම් තියෙනවා ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලිය. National Procurement Guideline. ජාතික ප්‍රසම්පාදන උපදේශන National Procurement Guideline. National ජාතික ප්‍රසම්පාදන ක්‍රමවේදයක් තියෙන්න පුළුවන්. මේ ක්‍රමවේදයට පිටින් භාණ්ඩ හා සේවා මිලදී ගන්න ඕන උත්සාහ කරනවා. දැන් අපි හිතමු කොටේෂන් 3ක් ගේන්න ඕන. අපි නිශ්චිතව භාණ්ඩ ගන්න පුජ්‍යලයාගෙන් මේ කොටේෂන් 3 ගන්නවා. ඔහු ගාව තියෙනවා ඔහු සතුව තියෙන වෙනත් ආයතන වල කොටේෂන්. මේක බොහොම සලකුණු සහගත වෙන දෙයක්. එතකොට දැන් අපි හිතමු procurement guideline එකේ තියෙනවා යම් ආයතනයකට යම් දෙපාර්තමේන්තුවකට කරන්න පුළුවන් සීමාව. ඒක මිලියන 10ක් වෙන්න පුළුවන්. මිලියන 12.5 වෙන්න පුළුවන්. යම් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ව්‍යාපෘතියක් තියෙනවා නම් අදාළ ආයතනයේ ප්‍රධානිය දූෂිත නම් ඔහු උත්සාහ කරනවා මේක කොටස් කිහිපයකට කඩලා කරන්න. කොටස් කිහිපයකට කඩලා එකම ව්‍යාපෘතිය කරනවා. ඒ අවස්ථාවේදී අර ප්‍රසම්පාදන උපදේශ මාලාව පිළිපදින්නේ නැහැ. ඒ තුන රිංගා යනවා. ඉතින් මේ වගේ සහ සමහර වෙලාවට ඒ කියන්නේ දැන් රිංගා යන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන ප්‍රමාණකුත් තියෙනවා. නීතිය ප්‍රමාණවත්. නමුත් නීතිය ප්‍රමාණවත් වුණාට මේ සම්බන්ධව සොයා බලන යාන්ත්‍රණයක් තියෙන්න ඕන. දැන් මම දැන් ජාතික විගණන කොමිසම ඇති කරා 19 වෙනි සංශෝධනය. හොඳ ඉතා වැදගත් පියවරක්. නමුත් සමහරලාට තරුණ විගණන නිලධාරීන් මේ සියල්ල බොහොම විචක්ෂණශීලීව අල්ල ගන්නවා. ගවේෂණශීලීව තමන්ගේ පරීක්ෂණ කටයුතු සිදු කළා. නමුත් එතනින් එහාට නීතිය ක්‍රියාත්මක වෙන්න හදපු යාන්ත්‍රණය ප්‍රමාණවත් නැහැ. උදාහරණයක් විදිහට අල්ලස් කොමිසම ගත්තොත්. එහි ඉතාම වැදගත් නිලධාරීන් ඉන්නවා. නමුත් සමහරලාට අපි බොහොම දැන් අල්ලස් කොමිසමත් එක්ක බොහොම කිට්ටුවෙන් ගනුදෙනු කරා පහුගිය කාලේ. ඒ අවස්ථාවේදී අපි දැනගත්ත කරුණක් තමයි ඔවුන්ට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නැහැ මේ තියෙන පැමිණිලි ප්‍රමාණය විභාග කරන්න. මොකද ලංකාවේ දූෂණ එච්චර විශාලයි. සහ මේවා ගහලා මේ දූෂණ වංචාවට සම්බන්ධ වෙලා තියෙන්නෙම අපි විතර දකින ගමේ පාරේ ඇවිදින දුප්පත් මිනිහා සාමාන්‍ය මිනිස්සයා නෙමෙයි. බොහොම ලොකු නෙට්වර්ක් එකක් තියෙනවා. ඉතින් මේ කට්ටිය අතර තියෙන ඔබ නෙට්වර්ක් එකක් කියන්නේ මේ අපි දැන් ඔබෙන් මම ඇහුවේ සම්බන්ධතාවය තියෙන. ඒ කියන්නේ ආකාරය මේකයි. ඒ ආකාරයට සම්බන්ධ වෙන ආයතන මේකයි. ඒ කියන්නේ ඔබ දැන් ඔබේ වර්ගීකරණයේ ඔබ යම් කරපු නිරීක්ෂණ පරීක්ෂණ ඇතුලේ ඔබට දැන් ඒ යම් ආයතන හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔව්. හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. නීතිය ක්‍රියාත්මක වෙන ආයතනවල ප්‍රමාදයක් තියෙනවා. දැන් අපි හිතමු ලංකාවේ අධිකරණ පද්ධතිය නඩු අහන්න ගියාම ගොඩක් කල් යනවා. ඒ වගේම මේ නීතිය ගොඩක් ප්‍රමාද වෙලා ක්‍රියාත්මක වෙනකොට සාක්ෂිකරුවන් බල සම්පන්න වෙන්නේ නැහැ. ඔවුන්ම නිහඬ කරන්න පුළුවන්, ඔවුන්ට තර්ජනය කරන්න පුළුවන්. ඔවුන් ඊට පස්සේ ඉදිරිපත් වෙන්නේ නැහැ සාක්ෂි දෙන්න. ඒ ක්‍රියාවලිය ඇතුළේ නීතිය ක්‍රියාත්මක වීම බොහොම මන්දගාමී. මේක තමයි ප්‍රබලම අඩුපාඩුව. සහ අර කියන සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම අදාළ ව්‍යාපාරිකයන්, ගනුදෙනුකරුවන්, කොන්ත්‍රාත්කරුවන් සහ දූෂණයට සම්බන්ධ නිලධාරීන්. ඊට අමතරව
දූෂණයට සම්බන්ධ නිලධාරියෙක් හිටියොත් ඔහු තමයි ඊළඟට පත්වන ඇමතිවරයාගේ සමීපම පුජ්‍යල වෙන්නේ බොහෝ තැන්වල. දැන් අපිට අලුත් රටලක් බිහි වෙලා තියෙනවා දූෂණයට වංචාවට සම්බන්ධ නැති දේශපාලකයන් ක්‍රමයෙන් බිහි වෙමින් පවතිනවා. නමුත් තිත්ත ඇත්ත වුණත් අපිට කතා කරන සිද්ධ වෙනවා දූෂණයට වංචාවට සම්බන්ධ දේශපාලකයන් ඉන්නවා. ඔවුන්ගේ ඊටාම සමීප මිතුර වෙන්නේ අර දූෂණයට වංචාව පිළිබඳ පළපුරුද්දක් තියෙන අය. ඔවුන්ට හැකියාවක් තියෙනවා නීතියෙන් රිංගලා විගණනයට අහු වෙන්නේ නැති වෙන්න වංචාවන් සැලසුම් සහගතව කරන්න. සමහර විමර්ශකයන්ටවත් හොයාගන්න බෑ මේක කොහොමද කරේ කියලා. හොරකමක් වුණා කියලා දන්නවා කොහොමද කරේ සහ කොහොමද මේක ඔප්පු කරන්න කියන දේ හුරියනවා. ඔවුන් නවතිනවා. මොකද ලංකාවේ අපරාධ නීතිය යටතේ සාධාරණ සැකයෙන් ඔබට මේක ඔප්පු කරන්න වෙනවා. අන්න ඒ තැන්වලදී අවංක විමර්ශකයෙක් වුණත් කියලා වෙනවා. ඔව්. දැන් ඔබ දැන් මේ ආකාරය පිළිබඳව මම ඔබෙන් අහද්දී ඔබට මතකද පහුගිය කාලේ එක එක කැමැතිවරයා පිළිබඳව ෆයිල් අරන් එක එක සංවිධාන ගියා. දැන් ඒ කියන්නේ යම් මට්ටමක සිදුවෙච්ච ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් වෙලා තියෙනවා. සිවිල් සංවිධාන දැනුවත් වෙලා තියෙනවා. ජනතාව කෙසේ වෙතත් සිවිල් සංවිධාන දැනුවත් වෙලා තියෙනවා. මෙන්න මේ සිවිල් සංවිධාන දැනුවත් වෙච්ච ආකාරයයි මේ මම දැන් ඔබෙන් අහන්නේ දූෂණය වෙච්ච ආකාරයයි අතර හොඳ ගැළපීමක් තියෙනවා. හොඳ ගැළපීමක් තියෙනවා. ඒ කියන්නේ දැන් එතකොට ඔබට පුළුවන් මේ ආකාරය සිදුවන ආකාරය තව තවත් ඔබේ දූෂණ විරෝධී තරුණ හඬට ලොකු ජවයක් ගන්න. ඔව්. අපේ උත්සාහය ධර්මයෙන් සිටින වසන්ත මහත්තයා සහ ඔබ කියන විදිහට අපි දැක්ක ෆයිල් අරගෙන පහුගිය අවුරුදු 4-5 කොහොම යනවා. දැන් ඔබත් ගියාද ඔබේ ආයතනත් ඔබ දෙපළ? ඔව් අපිත් එහෙම ගිහිල්ලා තියෙනවා අපි සම්බන්ධ වෙලා තියෙනවා. මම කිව්වා අපි දෙදෙනාටම සමහර බැඳීම් වලට යටත්ව ලංකාවේ නීතියට කරු කරලා අපි යම් දේවල් හෙලි කරන්නේ නැහැ මේ වෙලාවේ. නමුත් අපි යන්නේක මම හිතන්නේ ඔබතුමාලා මාධ්‍යයේ දැක්කේ නැහැ. නමුත් බොහෝ අය ෆයිල් උත්සාහ යනවා දැක්කා. මම නම් කියන්න අකමැතියි. නමුත් ඒ බොහෝ වෙලාවට ඒවා පෞද්ගලික පදනමින් පෞද්ගලිකව වෛරය පිරිමහා ගන්න කරපු දේවල් දේශපාලන මඩ ගැසීමක් සහ අපි සරල භාෂාවෙන් කියමු මීඩියා ෂෝ එකක්. මාධ්‍ය ෂෝ එකක් මීඩියා ෂෝ එකක්. මේ තමන් ජනප්‍රිය වෙන්න කරන දෙයක්. ඉතින් ඒ නිකන් පුදු ජනප්‍රියත්වයේ පස්සේ යන දූෂණ විරෝධී රැල්ල නිසා අපි වගේ විද්වත් විදිහට මේක ගැඹුරින් අධ්‍යයනය කරන සංවිධාන වලට ඒ දෝෂාරෝපණය එන්න පුළුවන්. අපි උත්සාහ කරනවා එතනින් වෙනත් මගක යන්න. දැන් මම ඒක ටිකක් අමතර ප්‍රශ්නයක් අහනවා මේ ඔබතුමාගෙන් මේ මහේෂන්ද සිල්වා මැතිතුණි දැන් ඇත්තටම මේ වගේ සිවිල් සංවිධාන මේ පොඩි කාරණාවලටත් මේ නඩු කටයුතු ආරම්භ කරන්න ගියොත් නීතිය ඇතුලේ ඇත්තම හොරා හොයාගෙන තියෙන අවස්ථාව මග හැරෙනව නේද? ඔව් ඒක එහෙම වෙනවා. හැබැයි ඒ වුණාට දැන් ලංකාව ගත්තොත් ලංකාවේ දූෂණ වෙන ප්‍රමාණය මගේ අත්දැකීම හැටියට මම හිතන්නේ ඔය මම ජීවත් වෙන කැනඩාව ඇමරිකාවට වඩා සාමාන්‍යයෙන් වැඩි ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි මේකට දැන් කැනඩාව වගේ රටක දූෂණයක් කළා මොනවා හරි ආරංචියක් ගියොත් හරි ඒ ඉන්න පුද්ගලයා ආයතන ඉන්න ප්‍රධානී හරි කවුරු හරි එතනම කියනවා මම දැනට පොඩ්ඩක් මේකෙන් අයින් වෙලා ඉන්නවා මොනවා හරි මට මේක ඉවර වෙනකම් මම නිශ්ශබ්දව ඉන්නවා. එහෙම නැත්නම් මේ ආයතනෙට එන්නේ නැහැ. දේශපාලනඥයන් ටක් ගාලා ආයතනෙන් අයින් වෙනවා. මේක දැන් ලංකාවේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. ලංකාවේ හැදලා දැම්මත් හරියට හොයලා ඒක නෑ කියලා තමයි කියන්නේ. ෆයිල් ටිකක් නැති වෙන්න පුළුවන්. තමන් ගත්ත ෆයිල් හොයාගත්ත ෆයිල් ටිකක් නැති වෙනවා. ඊට පස්සේ කරන්නේ අරයට පාතාලෙන් කෝල් වෙනවා. දැන් ලංකාවේ තත්ත්වයක් තමයි තියෙන්නේ. හැබැයි අපි ඒ පුද්ගලයාට එහෙම කරන්න දීලා හැමදාම හිටියොත් මොකද වෙන්නේ සමාජෙ? අපිට වෙන්නේ හැමදාම එකම තැන. අන්න ඒක නිසා තමයි බලන්න ඕනේ දූෂණය වෙන තැනට අනිවාර්යෙන් ඇඟිල්ල ගහලා ඒක නැති කරන්න ඕනේ. ඒක නැති කරොතින් තමයි අපේ සමාජයේ දුප්පත් අයගේ තියෙන ඒ කියන්නේ අසරණ අයගේ පෞල් වටපිටාව වැඩි කරගන්න පුළුවන්. මේ ඔන්න දැන් නැවත සැරයක් මම ඔබේ පැත්තට හැරෙනවා. මේ අපට ඇත්තටම මේ සිදුවන ආකාරය පිළිබඳව අපි ඔහොම හඳුනා ගනිද්දි මම ඔබෙන් හඳුනාගත් දැන් ඇත්තටම ජනතාව අපි දන්නවා අපේ රේල්වේ දෙපාර්තමේන්තුව තියෙනවා, දුම්රිය දෙපාර්තමේන්තුව තියෙනවා, අධ්‍යාපන දෙපාර්තමේන්තුව තියෙනවා, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තියෙනවා, දීවර අමාත්‍යාංශය තියෙනවා, මේ අමාත්‍ය ලංකා පුරාම තියෙන. ඉතින් ඒවා තියෙන්නේ අමාත්‍යාංශ සේරම තියෙන්නේ අපේ සංවර්ධනයේට, ජනතාවගේ සංවර්ධනයේට. දැන් ඔබටයි මටයි සිද්ධ වෙනවා. අපි තුන්ගොල්ලටම සිද්ධ වෙනවා ජනතාවත් එක්ක මේ අමාත්‍යාංශවල දිහා බලාගෙන හැගහන් ඉන්න අපේ සල්ලි ටික මොකද කොයි වෙලාවෙ මොකද්ද වෙන්නේ මේ අපිට ප්‍රතිපාදන සඳහා දීපු සංවර්ධනය සඳහා දීපු මුදල් ටිකට මොකද වෙන්නේ කියලා. දැන් මේ ඇහැ නැති වුණොත් මේ මැතිවරණ සමයේ ටිකක් අපි අන්ධ වෙනවා.
රොෂාන් මෙතුමනි මම ඔබෙන් අහනවා මේ සිදුවෙච්ච දූෂණ සිදුවෙච්ච ආකාරය සම්බන්ධව ඔබ මෙතෙක් අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද? දැන් ඔබට හමු වෙලා තියෙනෝනේ. දැන් ඔබ හොයාගෙන තිනවා ඔබ මාධ්‍යයේ මම දැක්ක ඔබ නිදහස් මාධ්‍ය වේදිකතර ලියා තිබෙනවා. ඔබට නම්ගම් ප්‍රකාශ කිරීමට නොහැකි වුණත් කමක් නෑ අපි කතා කරමු. හේතුව අපි හරිම දේ හොඳම රටක් ඇතුලේ කතා කරන්න වෙනවා. නැත්තම් හොඳ රටක් හදන්න බැරි. වසන්ත මහත්තයා මම අමාරු දානවා. නමුත් මම මේකට මෙන්න මෙහෙම උත්තරයක් දෙන්න කැමතියි. මේ දූෂණ වංචා කරන පුජ්‍යලයන් මේක ඇඟට ජීර්ණය වෙලා ඉවරයි. මම හිතන්නේ ඔවුන්ට පළවෙනි හොරකම කරන්න විතරක් යම් මට්ටමක ලැජ්ජාවක් තියෙන නැති. යම් දෙවෙනි පාර කරනකොට ඒ ලැජ්ජාව තරමක් අඩු වෙනවා. ඊට පස්සේ මේක ඔහුගේ පුරුද්දක් බවට පත් වෙනවා. උදේ හවස දත් මදිනක වගේ කෑම කනවා වගේ වතුර බොනවා වගේ පුරුද්දක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම එක උදාහරණයක් කියන්නම්. ඔය හාර මේ ප්‍රශ්න කරන නිසාම තමයි මේක කියන්නේ. එක්තරා පුජ්‍යලෙක් මට හම්බ වෙනවා. ඉහළ නිලධාරී එක්තරා ආයතනයක. නම අහන්න එපා සහ ආයතනය කියන්න බෑ මට මේ වෙලාවේ. ඔහු තමන්ගේ අනියම් පෙම්වතියට රජයේ වාහන ලබා දෙනවා පුජ්‍යල විශ්වවිද්‍යාලයක අධ්‍යාපන කටයුතු සඳහා යන්න. ගිහපු හැම සෙනසුරාදා සහ ඉරිදා සතියන්ත දවස් මේ සියල්ල රාජකාරී කර දවස් විදියට එම නිලධාරිනීට සහ ඒ අදාළ ආයතනයෙන් ඔහු ඇය වෙනුවෙන් යොදවන රේදුරාට ගමන් වේදන් දීමනා සහ නිවාඩු දින දීමනා ටිකක් ලොකු මුදලක් ඒ මුදල ගෙවනවා. මේක මාස ගණනාවක් වෙනවා. ඊට පස්සේ මේ සම්බන්ධ උනන්දු වෙනවා මෙතන ඉන්න තරුණ පිරිසක් උනන්දු වෙලා අපි වෙතත් දැනුම් දෙනවා. ඔවුන් විගණකයන් හට දැනුම් දෙනවා. ජාතික විගණන කාර්යාලය වෙත දැනුම් දීලා මේ සිද්ධිය සහ මුලින්ම බෙල්ලෙම අල්ලා ගන්නවා. ඉතින් එහෙම අල්ලාගත්තට පස්සේ මේ අදාළ නිලධාරියා මේ විගණන ක්‍රියාවලිය ඇතුළත ඔවුන්ට බාධා කරනවා. නමුත් තරුණ විගණන නිලධාරිවරේ අපේ නුවර ප්‍රදේශයේ සහෝදරේ ඔහු ඊටාම නිර්භීතව මේ ක්‍රියාවලිය කරනවා යම් බලපෑම් මැදියුවා. ඔහු කැමති වෙන්නේ නැහැ කීයක් හරි අරගෙන අල්ලස් අරගෙන පැත්තකට වෙන්න. ඔහු තමගේ රැකියාව අකුරටම කරනවා දේවකාරිය වගේ. එතකොට මේ නිලධාරිනිය බේරා ගන්න අර මම අපේ කතානායකවරයා ලිපියක් ලියනවා. මේ නිලධාරිනිය ඊටාම අති දක්ෂ කාර්යශූර කෙනෙක්. නමුත් ඇයගේ පත්වීම පිළිබඳ බව ප්‍රශ්න තියෙනවා. ඒ සම්බන්ධ උසාවියේ පව ප්‍රශ්නගත වෙච්ච කෙනෙක්. ඊට පස්සේ මම මේ වාහනය දුන්නේ මෙයා අතිශය කාර්යශූර කාර්ය සාධන ඉහළ කෙනෙක්. ඒ නිසා සතියන්තයේ පවා අදාළ කාර්යාලය නිරීක්ෂණය කළ යුතුයි. ඇය හිටියේ ඒ කාර්යාලවල. නමුත් විගණකයන් සාක්ෂි සහිතව ඔප්පු කරනවා ඇය සිටියේ දේශන ශාලාව තුල දිගටම. එතකොට මේ පුජ්‍යලෙ දෙදෙනෙක් වෙන්න බෑනේ. අර පුජ්‍යලයා අර අපේ කතානායකවරයා තමන්ගේ රාජකාරී ඒ ගරුත්වය පවා හැලුවට ලක් කළා තමයි මේ අසත්‍ය නිර්මාණයක් ක්‍රියේෂන් එකක් විදියට මේ පිළිතුර විගණකයන් වෙත යවන්න. ඔවුන් ඒ ප්‍රතික්ෂේප කරනවා. සහ ඊට පස්සේ දඩ නියම කරන් පස්සේ ගෙවන්නේ නිවාඩු දින වල ගත්ත ඒ නිවාඩු දින දීමනා විතරයි. ඒ සඳහා ඇයි එහෙම ගත්තේ නිවාඩු දින දීමනා විදිහට මුදලක් ක්ලේම් කරේයි. ඉල්ලා සිටි ඇයි කියන උත්තරේ ඇය වෙනුවෙන් ලියන්නේ තර අපේ කතානායකවරයා. ඔහු ලියන්නේ මේක මේ අදාළ නිලධාරිය නෙමෙයි කරලා තියෙන්නේ. එයා නිකන් අස්සම් කළා. මේ වෙන කල්පනාකර සහකාරවරයෙක් තමයි මේක කරලා තියෙන්නේ. ඉතින් මේ සියලු බහැරවීම් ලේඛන අනුමත කරලා තින්නේ වෙනත් නිලධාරියෙක් බහැ කියනකොට මේ අදාළ අධ්‍යක්ෂකවරයා අපේ කතානායකවරයා. ඉතින් මේක තමයි දූෂණය වැඩි ඉතාම පහත් වෙන. මේ අපේ කතානායකවරයා අපේ ආයතනය කියන්නේ මේ ආයතනයේ සියලු සේවකයන්ට ලබා දෙන නිල ඇඳුම් සහ සබත්තු. මේ අදාළ සිද්ධියට සම්බන්ධ පුජ්‍යලයා තවත් පිරිසක් එකතු කරගෙන මේක වසර කිහිපයක් වෙනවා. අපි පෙර කී විගණකයා විසින් මේ සම්බන්ධව වංචාවත් හසු කරගන්නවා. ජාතික විගණන කාර්යාලයෙන් නිකුත් කරපු විගණන වාර්තාවලත් මේක සඳහන් වෙන ප්‍රසිද්ධ රහස් මේවා විවෘතව බලන්න පුළුවන් විගණන වාර්තා මේ මම කියන දේ සම්බන්ධව වැඩසටහනෙන් පස්සේ මම ආයතනයේ නමුණත් කියන්න පුළුවන්. ඊට පස්සේ ඔබතුමාගේ දැනගැනීම සඳහා මේ පුජ්‍යලයා සේවකයන්ට ලබා දෙන සබත්තුවෙන් පවා වංචා කරනවා. රුපියල් 500ක් 600ක් වටින් නැති සබත්තුවක් 2900 කට වගේ තමයි මිලදී ගන්න දුන්නා. ඉතින් මේ බලනකොට මේ හොයාගෙන යනකොට අපි පොඩ්ඩක් ගවේෂණය කරනකොට අපි දැනගන්නවා මේ
මේක නිකන් කුඩා නිවසක සබත්තු කර්මාන්තශාලාවක් නෙමෙයි. බොහොම මේ ටෙන්ඩර් එකට අපි කියන්නේ බිඩ් කරනවා කියලා ලන්සු තබලා තිබ්බා බොහෝ වැදගත් ආයතන. රටේ නම ගිය ආයතන. නමුත් මේ තෝරාගන්නේ මේ සීදුව පැත්තේ තිබිච්ච කුඩා නිවසක යම් ආකාරයෙන් රෙජිස්ටර් කරපු ආයතනයක්. හොයාගෙන යනකොට එහෙම ආයතනකුත් නිවැරදිව නැහැ. නිවැරදි ආයතනයක් නෙමෙයි. ඔහුට සුදුසුකම් නැහැ මේ සඳහා ලන්සු තබන්නවා. ඒ කාරණාවේදී විගණකයන් අහනවා මේ සම්බන්ධව මේ ටෙන්ඩර් ක්‍රියාවලියට මේගොල්ලෝ ලන්සු තියන්න කොහොමද සම්බන්ධ වුනේ කියලා. සාමාන්‍යයෙන් අපි ආරාධනා කරනවා. ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව අපි ලන්සු තැබීම සඳහා සැපයුම් කරනට ආරාධනා කරනවා. එහෙම ආරාධනා ලැබිලා නැහැ. ඔවුන් දෙන උත්තරේ තමයි එක ලියාපදිංචි තැපැල්ලෙන් අපි ආරාධනා කරනවා. එහෙම ආරාධනා කළා නැහැ. මේක අద్භූත බලවේගකින් වගේ මේ සැපයුම් කරු අදාළ කාර්යාලයට එනවා. ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් ලන්සු තබන ලේඛන අරගෙන යනවා. එතනින් තමයි මේක වැරදි. ඉතින් මේක මේ ගත්ත සබත්තු දිනක් දෙකක්වත් දාන්න බැරි වෙනවා අදාළ සේවකයන්ට. උන් සමාජ මාධ්‍යයේ කොහොම දැඩි විරෝධයක් පානවා. මේ සබත්තු ඇල්ලුවාම හිතතර වෙනවා. වැටෙනවා. අඩි ගැලවෙනවා දවසෙන් දෙකේ. ඉතින් මේක විගණකයා විසින් රාජ්‍ය ආයතනයක ප්‍රමිතිසහතිකයක් ලබා ගන්නවා. ලෙද කියලා දීපු සබත්තු ලෙද නෙමෙයි. ව්‍යාජ රෙක්සින් සබත්තු කියලා. ඉතින් නමුත් මේ වංචාවට සම්බන්ධ පුජ්‍යලයන්ගේ මැදිහත් වීම මත අද වෙනකොට 150ක් විතර මුදල් ගෙවලා තියෙනවා. විගණන වාර්තාවේ තියෙනවා මේ ආයතනයට පාඩු සිදු කිරීමක් කියලා. මුදල් ගෙවනවා නම් අදාළ නීතියානුකූල ක්‍රියාමාර්ග අනුගමනය කළා ආයතනයට පාඩු නොවන ලෙස කටයුතු කරන්න කියලා. නමුත් සැපයුම් කරුවාගේ කට වැසීම සඳහා බොන් මුදල් ගෙවනවා. මොකද නැත්තම් මේ හොරකමයි සුලමුල මීට වඩා පැහැදිලිව හෙළි වෙන්න පුළුවන්. මේ රොෂාන් රයිතු මෙතුමනි දැන් අපේ ජනතාව ප්‍රේක්ෂකයන් බලා සිටිනවා. දැන් මේ කියන්නේ අධ්‍යක්ෂකවරු, ලේකම්වරු, අමාත්‍යාංශ ලේකම්වරු, සභාපතිවරු රාජ්‍ය යාන්ත්‍රණයේම තමන්ට කමිෂන් එකක් එන විදියට තමන්ගෙම යටතේ තමන්ගේ යට ස්ථාවරයේ ඉන්න තමන්ගෙම සහෝදර මහත්මීන්ගේ මුදල ඔය විදියට වංචා වෙනවා නම් ඒක ලොකු රටට අභාගයක්. මේ හොඳම රටින් කරන්නේ ඔන්න ඔය කතාව අපි ඔබත් එක්ක කතා කරනවා. දැන් ඔබට ඔය වගේ අධ්‍යක්ෂකවරයෙක් හරි දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ඉන්නවනම් ඔබට වෙන කවුරුවත් කියන්න කෙනෙක් නැත්නම් දූෂණ විරෝධී තරුණ හඬ හම්බෙන්නෙත් නැත්නම් අපිට කියන්න හොඳම රටක් අපි ඉන්නවා. ඒ කතාව රටේ ජනතාවට කියන්න. ඒ නිසා ඔබ වෙනුවෙන් අපි ඊටාම සුද්ධ වූ වගකීමක් මාධ්‍යයක් විදියට හරිදේ ටීවී පෙනී සිටිනවා. ඒක අපේ වගකීම. මම යන්න කැමති මහේෂාන්ද සිල මෙතුමනි ඔබෙන් අහන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණයේ නිලධාරීන්ගෙන් මේ තියෙන වංචා දූෂණ ටික හෙළි වෙන්නේ. දැන් ඔබ දෙපළම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. සුද්ධ වූ අයිතියක් පෙනී සිටින අතරේ හැබැයි මේට උඩ ස්ථාවරේ නීති සහ ප්‍රතිපාදන හදන මැති ඇමතිවරු ඉන්නවා. ඒ කියන්නේ ලොකු මෝරු. හැබැයි ඔවුන්ගේ ඒවා එළියට එන්නේ නැහැ. මම ඔබෙන් අහනවා මේ මොහොතේ මේ දේශපාලන උණුසුම් වෙච්ච මොහොතේ ඔබට මොකද්ද කියන්නේ ඔවුන් පිළිබඳව? දැන් අපි මෙහෙමයි එතන බලන්න ඕනේ වසන්ත ලොකු මෝරුත් අල්ලන්න ඕනේ. ලොකු මෝරුන්ගෙන් වෙන සියලුම වැඩි මොකද ලොකු මෝරු කරන්නේ අපේ මේ අහිංසක ජනතාව තමයි. එයාලගේ කතරෙන් තමයි ලොකු මෝරුපත් වෙන්නේ. අපි ඇයි ඒකට බය වෙන්නේ හරි? ඇයි අපි ඒකට නිකන් පැකිලෙන්නේ හරි? මෙයාලත් ඒ තත්ත්වෙ ඉන්න බුද්ධිල අල්ලලා දෙන්නේ. ඉතින් අපි මොකද බලන්න ඕනේ දැන් සමහර විට ලොකු මෝරු ඉන්න තැනට සමහර වටපිටාවෙත් ඉන්නවා තව මෝරු ටිකක්. ඒ කට්ටිය තමයි ඒක අරයට සපෝට් දීලා ඕක කරවන්නේ හරි. ඒ කියන්නේ ඔබ කියන්නේ නිලධාරී ස්ථාවරේ. ඒ මෙතුමා කිව්වා වගේ රාජ්‍ය නිලධාරීනුත් අර දූෂිත ළඟ වෙනවනේ. ඔව් දැන් මේ දවස්වල මැති ඇමතිවරුන්ට ඉතාම උදව් කරන පිරිසක් ඉන්නවා. ඒ අතරේ මැති ඇමතිවරු කල්පනා කරන්න ඕනේ මල් ළඟට ලඟ වෙන්නේ කවුද? පොඩ්ඩක් එයා ගැන විමසිල්ලෙන් ඉන්න ඕනේ. අපි මොකද අන්තිමට දූෂිතය ආයම පොකුරක් එකතු කරලා ඔතෙන්ට යවන්න නැතුව අපි බලන්න ඕනේ දූෂණයෙන් තොර පොකුරක් ඔතෙන්ට යවන්න. අපිට හොඳ නායකත්වයක් තියෙනවද? ඒකයි. අපි කිසි දෙයකට පැකිලෙන්න ඕනේ නැහැ මේ වෙලාවේ. මොකද දැන් ඔබට මම මේකත් එක්කම සම්බන්ධ කරනවා මේ මෙතුමනි ලෝක දේශපාලනයේ ඔබ ඊටම රටවල් දැක්කා, දිනුණු රටවල් දැක්කා. හැබැයි අන්ත දුගී දුප්පත් රටවලුත් දැක්කා. මට කියන්න ඒ දූෂණයේ අත්දැකීම් මේ ලංකාවත් එක්ක ගලප ගන්න
ලංකාවත් එක ගලප ගන්න ඕන. ඒ අපි ගත්තොත් ඒ දියුණුවට වලත් මේ විදිහට අල සහ දූෂණයේ කොමිස් අපි කියන්නේ මේ අපි ලබා ගන්න කොමිස් මුදල තියෙනවා. අපිත් එක වෙනස් වෙන්නේ කොහොමද? නෑ ඒ මුදල මෙහෙමයි. ඔය රටවලත් නැතුවම නෙවෙයි. තියෙනවා. ඒ වුණාට ප්‍රමාණය කරන මිනිස්සු ප්‍රමාණය සමාජලාවට ලංකාවේ වැඩි වෙන්න පුළුවන්. ඒ රටවල අපි හොරකමක් කරා කියලා දූෂණයක් හොරකමක් කරාම නඩුව දවසයි දෙකයි මාසයයි මාස දෙකෙන් ඉවරයි. අපේ රටේ වෙන්නේ බොහොන දෙයක් කරපන් අපිට ජීවිතාන්ත දක්වා නඩුව අහා ඉන්න ඔබ එළියේ ඉන්න. ඉතින් මිනිස්සු ඒකට බය නැහැ. ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් මෙහෙම විදියට වෙනවා. දැන් අපේ හිරේට ගියත් අපේ තියෙනවා ඊටාම සුපිරි කාමරයක් තියෙනවනේ. ඔව්. ඒක තමයි අපේ තියෙන නායකත්වය. යම්කිසි තැනක leadership matters. ඒ කියන්නේ අපි හිතමු සුපිරි කාමරය ගැන කියනකොට ඒ සුපිරි කාමරය දෙන පුද්ගලයෙක් කියනවා මම දන්නේ නැහැ සුපිරි කාමරේ කවුද දුන්නේ කියලා. අන්න එතනයි වරද තියෙන්නේ. එයා කියනවා මම දන්නේ නැහැ. ඉතින් එයාට ඒ කියපු දේකට හොයාගන්න බැරි නම් හරි එයා එයාගේ තනතුරු දාලා යන්න ඕනේ. නැත්නම් බන්ධනාගාර රෝහලට ඇතුළත් වෙලා එහි සුවපාසු කාමරයක ඉන්නව නම් ඊට වඩා හොඳයි ඕක ගෙදර ඉන්න එක. ඒක තමයි. එහෙම නැත්නම් ඒ බන්ධනාගාරේ ඉන්න අපි තුමු එතන ඉන්න නායකතුමා. එතන ඉන්න බන්ධනාගාරේ කොමසාරිස්වරයා එතුමා එතන යන්න ඕනේ. මට මේක කරන්න බෑ. මට වෙන රැකියාවක් දෙන්න. ඔව් රජිත් ඇමතුමනි අපිට තව ටිකක් සාකච්ඡාව දීර්ඝ කරන්න වෙනවා. මොකද මේ කතා වෙන ටිකත් එක්ක රටේ තියෙන වර්තමාන තත්ත්වෙත් එක්ක දයාබර ප්‍රේක්ෂක ඔබතුමාලා අපිට සමා වෙන්න ඕන. අපේ කාලේ වියකී යන අපි ආයි හමු වෙන්නත් ඕන. හැබැයි කෙටි විවේකයක් ගන්නත් ඕන. නැවතත් දයාබර ප්‍රේක්ෂක ඔබ ඉන්නේ හොඳම රටක්. ඇතුලේ තමයි ඔබත් වාඩි වෙලා ඉන්නේ. හොඳම රටක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම කිව්වා ඔබට හරිදේ ටීවී රූපවාහිනි හොඳම රටේ. අපි ඉන්නේ ඔබේ පැත්තේ, ජනතාවගේ පැත්තේ. අපේ පාට ජනතාවගේ පාට. ජනතාවගේ සුවඳ තමයි අපි ගාව තියෙන්නේ. ඒ නිසා අපි හැමදාම හොඳම රටක් ජනතාව වෙනුවෙන් පෙනී ඒ මාධ්‍ය කලාවේ නව තාරුණ්‍ය මම හිතන්නේ හරිදේ ටීවී හොඳම රටේ සුවඳ තමයි ඒක. අපි කතා කරගෙන ආවේ ඔබට දැනෙන අපට දැනෙන රටට දැනෙන සංවර්ධනයට බලපාපු අල්ලස සහ දූෂණය අපේ සංවර්ධනයට කොහොමද බලපාන්නේ කියන කාරණේ. මේ සඳහා හොඳ විද්වතුන් දෙන්නෙක් අපි සම්බන්ධ කරගත්තා. ඔවුන් එක්ක තාම අපි මේ ප්‍රශ්න ටික ලියා ගන්නවා. ලොකු ගැටලුවක් තියෙන්නේ ලියා ගන්නම ඕන. දැන් මහේෂ් සිල්ලා මෙතුමාගෙන් මම අහන්න හිතන් හිටියේ මම ඔබතුමාට කිව්වා ලංකාවේ බන්ධනාගාරේ ඉඳලා දැන් මේ මොහොතේ හැටියට මේ අපි දන්න මද්ද්‍රව්‍ය බැටලීම් කරන නාකොටික් එක ලොකු අර්බුදයක ඉන්නේ. හැබැයි දැන් මේ මෙහෙම පේනකොට අපිට පේන තත්ත්වයක් තියෙනවා මේ එච්චර ඔවුන්ට මේ දූෂණ සහ අල්ලස් කරන අයට එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ නේ. හොඳ තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. මං හිතන්නේ රට යම් දිශානතයකට හැරෙමින් ඉන්නවා. මේක හොඳ ප්‍රවණතාවයක්. මං ඔබෙන් ඔය ටික අහන ගමන්ම රොෂාන් රජිත මෙතුමනි ඔබෙන් කතාව පටන් ගමු. එතකොට ඔබ ගාවට මට එන්න ලේසි. දැන් මෙහිම තත්ත්වයන් තියෙනවා කියලා අපි හැමදාම කතා කරන්නේ හොඳම රටේ. කට්ටියත් මෙහෙට ආවා, දේශපාලකයන් ආවා, මැතිවරුත් ආවා. අපි ඔවුන්ගේ ගෙදරටත් ගියා කතා කරා. හැබැයි මේ තත්ත්වේ වළක්වා ගන්න දූෂණ විරෝධී ජාතික තරුණ හඬ සංවිධානයේ ලේකම්වරයා විදියට ඔබ මොනවද යෝජනා කරන්නේ? අපි හැමදාම චෝදනා කළ විතරක් මදි යෝජනාත් කරන්න ඕනේ. මම හිතන්නේ මම මේ වැඩසටහනට එන්න කලින්ම දූෂණ විරෝධී ක්‍රියාකාරී මාධ්‍යවේදීන් සෞර්ධයන් කීප දෙනෙක් සමග සාකච්ඡා කතා කරා. උදාහරණයක් විදිහට පොද්දල ජයන්ත මහතා ඔහු සමග සමාජ මාධ්‍යම මේ සම්බන්ධව කතා බහකින් නිරත වුණා. එවැනි පුජ්‍යලයන් කිහිප දෙනෙක්ගෙන් ගත්ත අදහස් එක්ක මම මේක සාරාංශගත කරන්න කැමතියි. දූෂණය වංචාව අවම කරලීම සඳහා නම් ප්‍රධාන වශයෙන්ම වැදගත් ඉතා ගැඹුරු දැනුවත් කිරීමක්. ඉතා ප්‍රබල හා ගැඹුරු දැනුවත් කිරීමක් අවශ්‍යයි රජයේ නිලධාරීන් වෙත. මම මේ උත්සාහය යම් ආකාරයකින් දරුවා එක්තරා රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා මම හිතන්නේ මම නම කිව්වත් කමන්නේ ඒ සඳහා මට සහාය දක්වා අනුර නාරංගොඩ කියන අපේ ප්‍රවීණ නීතිඥයා. ඔහු හා සම්බන්ධ වෙලා මම ඔහුව අරගෙන ගිහිල්ලා මම ඉතා ගැඹුරු දැනුවත් කිරීමක් කරා මේ මූල්‍ය වංචාවන් සම්බන්ධව අපරාධ වලට රජයේ නිලධාරියෙක් සම්බන්ධ වුණොත් ඔහුට ලැබෙන දඬුවම් සහ අපකීර්තිය පිළිබඳව
මේ ඇතුලේ අපි ඒ ආයතන ඊට පස්සේ නිරීක්ෂණය කරා අප සංවිධානය විසින්. මේ නිරීක්ෂණය ඇතුළේ අපි හඳුනාගත්තා මීට පෙර වංචා හා දූෂණ පිළිබඳ වාර්තා වුණු සිද්ධීන්ට වඩා බොහෝ අඩු ප්‍රමාණයක් තමයි මේ වැඩසටහනෙන් පස්සේ වාර්තා වෙන්නේ. බොහෝ දීර්ඝ කාලයක් එහි ප්‍රතිඵල ලැබුණා. ඒ නිසා අපි නැවතත් අවධාරණය කරනවා ඉතා ගැඹුරු හරවත් දැනුවත් කිරීමක් අවශ්‍යයි සහ යලි යලි සිහි කැදවීමක් අවශ්‍යයි. දූෂණ හා වංචාවට සම්බන්ධ වුණොත් ඒ අදාළ පුද්ගලයාට වෙන ව්‍යසනය ගැන කාටද දැන් කවුද ඔබ හරියට නම් කරන්නේ කවුද නම් කරන්නේ කා මොන ආයතනද නම් කරන්නේ මොන මේකට අපි හිතමු මැතිවරුන්ට එහෙම නැත්නම් රාජ්‍ය ආයතනට කොහෙද ඔබේ ඉලක්කය මේ දැනුවත් කිරීම මේ කියන කාරණේ ඊටම වැදගත් වෙන්නේ රජ නිලධාරීන් සඳහා දේශපාලකයන් සම්බන්ධ වෙනත් ආකාරයක මගක් තමයි අපේ යෝජනාව දේශපාලකයන් සඳහා නම් මම හිතන්නේ ජනතාව පෙරට වඩා බුද්ධිමත් ඔවුන්ගේ අතර රැල්ලක් තියෙනවා වංචාවට දූෂණයට සම්බන්ධ නැති පිරිස් පාර්ලිමේන්තුවට යන්න ඕන රටේ නායකත්වයට පත් වෙන්න ඕන කියලා. රටේ නායකයා තුලිනුත් යම් යහපත් පෙරනිමිති ඒ සම්බන්ධව උපකාර කරන පෙරනිමිති පහළ වෙලා තියෙනවා. ඔබ කිව්වාගේ පොලිස් නාකොටික් අංශය, පොලිස් සුරාබදු අංශය, බන්දරාගාර දෙපාර්තමේන්තුව ඇතුළේ යම් සුද්ධ කිරීමක් මේ අවස්ථාවේ වෙනවා. ඉතින් ජනතාව දැනුවත් වෙලා මේ මහා මැතිවරණ කබියස අපි ඉන්නේ වසන්ත මහත්තයෝ ඔබ හඳුනාගත් කාලේ සිට ඇතැම් අය ඉන්නවා දූෂණ හා වංචා චෝදනා එල්ල වෙලා තියෙනවා. නමුත් නීතිය ඇතුලේ ඔප්පු කළා නැහැ. නමුත් අපේ හදවත අපේ ජනතාව දන්නවා ඔහු දූෂිත නැද්ද කියලා. එවැනි පුද්ගලයන් පාර්ලිමේන්තුව යවන්නේ නැතුව දන්නා හඳුනන කාලේ සිට දූෂණ හා වංචා ප්‍රතික්ෂේප කරු සම්බන්ධ නැති පිරිස් පාර්ලිමේන්තුව යීමේ වගකීම ජනතාවට තියෙනවා. එවැනි සදාචාරවත් දේශපාලනයක් කිරීමේ වගකීම දේශපාලනය කරන්න එන්නේ රටේ ජනතාවට සේවයක් කරන්න නම් දේශපාලකයා සතු වෙනවා. එය ඔවුන් තේරුම් ගත යුතුයි සහ එවැනි තේරුම්ගත් පිරිසක් පවන පාර්ලිමේන්තුව යීමේ වගකීම ජනතාව සතු වෙනවා. ඊළඟට මම යොමු වෙන කැමති බොහෝ දේවල්. දැන් අපි හිතමු පාරක් හදනවා. එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් ඉදි කරනවා මහා පරිමාණ හෝටලයක් ඉදි කරනවා කියලා. මේ සම්බන්ධව වංචාවන් අපිට අල්ලා ගන්න උත්සාහ කරනවා නම් මූල්‍ය විගණනයක් පමණ ප්‍රමාණවත් නැහැ. ටෙක්නිකල් ඔඩිට් එකක්. සිංහලෙන් කියුවොත් තාක්ෂණික විගණනයක් අවශ්‍යයි. අන්න එවැනි විගණනයක් සම්බන්ධව බොහෝ දුර්වලතාවයන් අපේ පද්ධතියේ අපි නිරීක්ෂණය කරලා තියෙනවා. අන්න ඒ සම්බන්ධව මෙතන මට වඩා මෙතුමාට තාක්ෂණික කාරණා ගැන පැහැදිලි කරන්න පුළුවන්. එවැනි ඔඩිට් එකක්, එවැනි විගණනයක් අපි ආරම්භ කරන්න ඕන. ඒක. ඊට පස්සේ මම යන්න කැමති අපේ පාසල් කාලේට. පාසල් කාලේ ඉඳන්ම සවන් විනයක් ගැන තමන්ගේ ළඟ ඉන්න මිතුරාගේ මකන කෑල්ල පැන්සල ගන්නෙ නැහැ කියන ඒ හැදියාව, ඒ පුරුද්ද හදන්න පුළුවන් නම් අපිට ඔහු සමාජ ඉස්සරහට ඇවිල්ලා හොරෙක් වංචාකාරයෙක් විදිහට හැසිරෙන්න ලැජ්ජා වෙනවා. මම හිතන්නේ මම නිතර කියන කතාවක් මේක අපේ මගේ ඉහළ නිලධාරියෙක් මට දීපු උදාහරණයක්. එක කුඩා දරුවෙක් පාසල් යන කාලේ ඉඳන් ඉරේසලේ මකනේ තමන්ට නැති දේවල් අනිත් අයගෙන් හොරකම් කරලා ගෙදරට ගෙනාවා. මේ දේවල් අම්මත් බොහොම සතුටින් බාරගත්තා. අවසානයේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන සමාජයට යනවා. ඔව් සමාජයේ මිනිසුන්ගේ පොකට් ගහලා හොරකම් කරලා බැංකු මංකොල්ල කාලා මුදල් ගෙදරට ගේන සැප පහසු ජීවිතයක් ගත කරනවා. ඔවුන්ගේ මව සහ භාර්යාව ඒ සැප සම්පත් භුක්ති විඳිනවා. මේ කියන කතාවේ මේ අදාළ මව වියන්ගෙන් හෝ ධෛර්යමත් කරන හොරකම්. අවසානයේ මොහු නීතිය රැහැන්ට අසු වෙලා බන්ධනාගාරගත වෙනවා. ඒ මව ඒ දරුවා බලන්න ගියාම මූණට කෙල පහරක් ගසනවා මේ සිද්ධියට සම්බන්ධ වංචනික පුද්ගලයා. ඒ කියන්නේ ඔහුට ප්‍රමාද වෙලා තමයි මෙහි බරපතලකම තේරෙන්න ගත්තේ සහ ඔහුගේ මව කරපු ඒ තමන්ගේ ජීවිතයට කරපු හානිය. ඉතින් මේ සම්බන්ධව දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට වගකීමක් තියෙනවා. ස්වයං විනය, ස්වයං ලැජ්ජාව ඇති කරන්න වංචාව දූෂණ සම්බන්ධ නොවීම. ඒ සම්බන්ධව අධ්‍යාපන ප්‍රතිශස් කරන තුලින් යම් පාඩම් මාලාවක් මේ විෂය නිර්දේශ දැම්මා කියලා ගැටලුවක් නැහැ. ඒකත් හොඳ යෝජනාවක්. ඉතින් ඒක තමයි මගේ යෝජනා. ඊට අමතරව මම කියන්න කැමති දූෂණයට වංචාව ගැන අපි කතා කරනකොට මේ සමස්ත රාජ්‍යයේ සේවකයන්ම දූෂණයට වංචාවට සම්බන්ධ නැහැ. මේ ලොකුවට පෙනුනට 10% වගේ පිරිසක් තමයි ඔකට සම්බන්ධයි. මේ වගේ ආයතනවල බොහෝ පිරිසක් ඉන්න දූෂණයට වංචාවට අකමැති. නමුත් අදාළ ආයතනයේ වගකීම් යුතු තැන් උසුලන්නේ දූෂණයට වංචාවට සම්බන්ධ පුද්ගලයෙක්. ඔවුන්ට තමයි පුළුවන් උසස් වීමක් ලබා ගන්න අල්ලස් දෙන්න.
අදාළ අමතිවරයා දූෂිත නම් ඔවුත් එක්ක එකතුලා වංචා දූෂණ කළා ඔහුගේ හිත වැඩිපුර දිනා ගන්න. ඒ අවස්ථාවකදී අදාළ ස්ථානයේ ඉන්න නිවැරදි නිලධාරියා වංචාවට සම්බන්ධ නැති නිලධාරියා මානසික හිංසනයටපත් කරන්න පුළුවන්. මොකද ඔහුගේ වරද ඔහුගේ එකම වරද වෙන්නේ වංචාව දූෂණයට එකඟ නොවීම විරුද්ධ වීම වගේ කාරණා. ඒ කියන්නේ ඔබේ වගකීම් මේ කියන දූෂණ විරෝධී ජාතික දරුණු හඬේ තවත් සැඟවිච්ච වගකීමක් තමයි සම්බන්ධ නොවන පිරිස ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් ආරක්ෂා කිරීමට සිවිල් යාන්ත්‍රණයක් ගොඩනැගීම. මේ අපේ පුංචි පියවරක්. මේවට බොහෝ පුංචිලයන් එකතු වෙ යුතුයි. අනිවාර්යයෙන්. රජයේ වගකීමකුත් තියෙනවා. ඒක යම් අධිකරණ අමාත්‍යාංශය වගේ තැනකින් මැදිහත් වෙලා කරනවා නම් කමන්නේ. ඒ වගේ ආයතනයක් හරහා වෙන්න ඕන මෙවැනි යහපත් රාජ්‍ය නිලධාරීන් රැක ගැනීම සඳහා සහය දූෂණ හා වංචා හෙළි කරන සාක්ෂිකරුවන් රැක ගැනීම සඳහා ඕන් තමයි බොහෝ අවස්ථාවල විඳිතයන් බවට පත් වෙන්නේ මේ වංචා හා දූෂණ වල සාක්ෂිකරුවන්. ඕන් රැක ගැනීම සඳහා දැන් නම් වර්තමානයේ විඳිතයන් ආරක්ෂා කිරීමේ අනපන සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් අපි මේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න ඕන. මෙන්න මේ වගේ අපි අධ්‍යයනය කරපු යෝජනා මාලාවක් තියෙනවා. මම ඔය යෝජනාවට මම මෙහෙම ඔබෙන් හෙව්වොත් දැන් ඇත්තටම දැන් මේ වෙලාවේ ලංකාවේ ගත්තොත් පහුගිය කාලෙත් මම දැක්කා ලංකා දේශපාලනයේ දූෂණ විරෝධී සංවිධාන ඉතා ලොකු ප්‍රමාණයක් තිබුණා. හැබැයි ඒක හතු පිපෙන්න ආස්සේ පිපුණාට ඒක දේශපාලන පිල්මාරුවක් එක්ක ඒ සංවිධාන නැහැනේ. ඒ මම හිතන්නේ ඒ බිහිවෙන දේශපාලන ඔබේ සංවිධාන පිළිබඳව ජනතාව ඊට පස්සේ සැක කරන්න පටන් ගන්නවා. මම හිතන්නේ අපි මෙතන සාකච්ඡා කරා. ඒ බිහිවෙන්නේම දේශපාලන අරමුණක් හා පටු දේශපාලන පරමාර්ථයක් මුදුන් පමා ගැනීමේ පරමාර්ථයේ සහිතව පමණයි. දේශපාලන බලය අල්ලාගත් පසු දූෂණ විරෝධය යන්න හුදු වාක්‍යාර්ථයෙන් පමණක් ලියවිල්ලකට පමණක් සීමා වෙන දෙයක් වෙනවා. එයින් පස්සේ උන් කතා කරන්න වෙන දේවල්. නමුත් අපි උත්සාහ කරන්නේ වෙනත් මාර්ගයක යන්න උඩුගම්බාලා පීනන්න අපහසු තමයි. නමුත් එවැනි මාර්ගයක යන්න අපි උත්සාහ කරන්නේ. මම තව එක දෙයක් එකතු කරනවා. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා දූෂණ වලට විරුද්ධ ජනතාවක් රටේ ඉන්නවා. ඔවුන් බොහෝ විට තනි හුදකලා පුජ්‍යලයන්. ඔව්. මෙවැනි හුදකලා පුජ්‍යලෙන් ඇත්තටම වීරයක්. අපි දන්නවා වෙනත් ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් වගේ ආයතන යම් ආකාරයක සේවයක් වුණ වෙන කරලා තිනවා. මෙවැනි පුජ්‍යලයන් වීරයන් කිරීම සඳහා අපේ කලාකරුවන්ට හැකියාවක් තියෙනවා. පොතපත ලියන්නට, කවියන්ට, මම හිතන අපේ සිනමාකරුවන්ට පුළුවන් විරහව, ප්‍රේමය, දුක වගේ දේවල් විතරක් නැතුව මේ අපි ඕන ඓතිහාසික කතන්දර දකින්න, ළමා චිත්‍රපටි දකින්න. නමුත් අපි මෑතක දැකලා නැහැ වංචාවට, දූෂණයට විරුද්ධව හඬ නගන පුජ්‍යලේ වීරයා කළ අවසන් වන චිත්‍රපටය. එවැනි කලා නිර්මාණ යම් ආකාරයක වේදිකා නාට්‍ය උත්සාහයක් දරලා තියෙනවා. නමුත් ඒ ජනතාව අතරට ඉහිලා තියෙන මදි. කලාව ඇතුලේ නිර්මාණය කරන්න ඕන මෙවැනි දැවැන්ත චරිත. මොවුන්ට වීරත්වය ආරෝපණය කරන්න ඕන. දැන් මම ඔබෙන් අහුවොත් වීරත්වය ආරෝපණය කළ ඔහු පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔහුත් සම්බන්ධ වෙනව නම් මේ අල්ල සහ දූෂණයට එහෙම වුණා අපේ ඉතිහාසයේ. ඔව් එහෙම වෙන්න පුළුවන්. එය පුජ්‍යනුබද්ධයි. සිනමා විසින් නිර්මාණය කරපු වීරයා ජනතාවගේ වීරයා වුණා. අවසානයේ ඔහු ජනතා මුදල් ගසා කන්න සූදානම්. ඒ කලාවේ වැරද්ද ජනතාවගේ වැරද්ද. ඒ පුජ්‍යලයාගේ වැරද්ද. සියලු පුජ්‍යලයන් මම හිතන්නේ අපේ ඇඟිලි 10 ගත්තොත් එක වගේ නෑ. වැරදි පුජ්‍යලෙක් වීරයෙක් වෙන්න පුළුවන්. සිස්ටම් එක ඇතුලේ ඔහු වීරයෙක් වෙනවා. නමුත් එහි වරද සමස්ත පද්ධතියට අපිට ආරෝපණය කරන්න බෑ. අපි කරන හොඳ වැඩේ තුලින් නවත්තන්න අවශ්‍ය නෑ. ඒක පුජ්‍යලෙක් කරු වරද. සියල්ල එක වගේ නෑ වසන්ත මහත්තයෝ. ඒ කියන්නේ කලාව සඳහා යෙදවිය යුතුයි කියන එකයි ඔබ කලාව රටේ යහපත සඳහා යෙදවිය යුතුයි. අවසාන විග්‍රහයේදී මම මහේෂාන්ත සිල්වා මෙතුමා වෙතට යොමු වෙනවා. ඔබතුමා ලෝක දේශපාලනෙත් එක්ක ඉන්න කෙනෙක්, ඒ වගේම රටවල සංචාරය කරන කෙනෙක්. දැන් ඔබ මට කියන්න ලංකාවේ දේශපාලනයට දැන් ඔබ දුර ඉඳන් බලන කෙනෙක්නේ. මෙතුමා ලංකාවේ බලද්දී ඔබ දුර ඉඳන් බලන්නේ. ලංකාවේ දේශපාලනයට තියෙන කාර්යභාරයක්. මේ කියන චෝදනා වලින් ඉවත් වෙලා ඔබේ ආයතනය කරන චෝදනා වලින් ඉවත් වෙලා සුද්ධ වෙන්න අයිතියක් තියෙනවා. සුද්ධ වෙන අයිතියක් තියෙන සුද්ධ විය යුතුයි. නැත්තම් ජනතාවට ඒක කරන ලොකු හානියක්. මට කියන්න දේශපාලනයට පවතින වර්තමානයේ තියෙන කාර්යභාරය මොකද්ද? මේ අල්ලස් සහ දූෂණ වළක්ව ගන්න. ඇත්තටම දේශපාලනික කාර්යභාරය ගත්තොත් දේශපාලනය හැම කෙනාටම ඉතාමත්ම වැදගත් මාතෘකාවක් වෙනවා. මොකද ඡන්දය කියන එක සමහර අය කියනවා ඡන්දයෙන් වැඩක් නැහැ කියලා. ඒක හරියම වැරදි මතයක්. ඒ කියන්නේ කලකිරලා ඉන්න පිරිසක් ඉන්නවා. ඒක වැරදි මතය. මොකද යාලා තේරුම් ගන්න ඕනේ මොකද අපි දෙන ඡන්දයෙන් තමයි අපි පහළ තියෙන සියලු දේවල් තීන්දුව తీරණය වෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපි දැන් ලෝකේ තියෙනනේ කොවිඩ් වසංගතය. මේ අපි මාර්තු මාස වෙනකොට
අපිට කොහොම බියක්ද වසන්ත මහත්තයෝ තිබුණේ. අපි මාස් දාගත්තා. එළියට ගියේ නෑ. ගෙදර මට මතකයි මොකක්hari සුපර් මාකට් එකට ගියාට පස්සේ බඩු පොඩි බැනගෙන ගෙදර ගේන්නේ. දැන් මේ දවස් වෙනකොට ඒකේ බිය පහ වෙලා ගිහිල්ලා නේද? ඇත්තටම. දැන් උදාහරණයකට ගත්තොත් ඇමරිකාව රටේ දැනටත් අදටත් මිනිස්සුන්ට කොහොමද හෙට ජීවිතය ගෙනියන්නේ? මම කොහොමද එළියට යන්නේ? මිනි කඳු කොට ගහනවා. ඒ සියලු දේ තීරණය වෙන්නේ අපේ කතරෙන් ඉහළටම ගිය පුද්ගලයා ගන්න තීන්දුව මත. ඒ ඉහළම පුද්ගලයා ගන්න තීන්දුව මත තමයි පහළ දේවල් තීරණය. ඒ ඉහළම ඉන්න පුද්ගලයා එතෙන්ට යවුවේ කවුද? මහ ජනතාව. අපි ඔබතුමා මෙයා මම අපේ ඒ තීරණ වලින් අපි ඒකත් භුක්ති විඳිනවා. හැබැයි එහෙමම ඒ වගේම අපි යවන පුද්ගලයා නරක කරන්නේත් අපේ මිනිස්සුම තමයි. මම උදාහරණයක් කියන්නම්. අර බල්ලාගේ වැඩේ බූරුව කරනවා කියලා අහලා තියෙනවනේ. අපි ගමේ කතාවෙන් කියමු බල්ලාගේ වැඩේ බූරුවට වාර දෙනවා. මෙතන දැන් අපි දේශපාලඥයෝ පත් කරන්නේ අපේ තියෙන පොදු කටයුතු, අපේ තියෙන නීති සම්පාදනය කරන්න. එහෙම නැත්නම් මෙතන වරද මොකක්ද කියලා ගන්න. දැන් ඒ වුණාට අද සමාජය කරන්නේ දේශපාලඥයා කතා කරේ නැහැ. මූණ බැලුවේ නැහැ. අපේ ගෙදර ආවේ නැහැ. අපිට මුදල් දුන්නේ නැහැ. අපිට අපේ මල ගෙදර ආවේ නැහැ. අපේ දාන ගෙදර ආවේ නැහැ. ඒ මිනිස්සුන්ට අයිති රාජකාරියද ඕවා? ඒ රාජකාරියෙන් පිට ගිහිල්ලා අපි ටික නොදැනුවත්ව අපි සමාජයේ මිනිස්සු නොදැනුවත්ව තමයි යන්නේ. හැබැයි මම උදාහරණයක් ගත්තොත් අපි කියනවා අර ඔතන ඉන්න 225ම හොරු 225ම බෝම්බ ගහනවා. මමත් කැමති බෝම්බ ගහන්න. හැබැයි ඔතන ඉන්න යම් කිසි ප්‍රමාණයක් ඉතාමත්ම සාධාරණව දේශපාලනය කරන ඉතාමත්ම සාධාරණ දේශපාලන කොටසක් ඉන්නවා. අපි නැත්තම් බෝම්බයක් ගැහුවා කියලා. ඕකේ දැන් අපි දැන් ඔබතුමා මමත් කැමතියි කියලා කිව්වට පස්සේ ඒක මේ රටේ ජනතාවට හිතෙන්න පුළුවන් අල්ලාස් සහ දූෂණ විරෝධී මේ තරුණ හඬ සංවිධානයේ බෝම්බ ගහන සූදානම් කියලා. හැබැයි සමාජ මාධ්‍ය ඉතාම දැඩි විදියට ඒක ගෙනාවා. හැබැයි ඒ ගෙනාවේ ඕන්ගේ බෝම්බේ නෙමෙයි. ඔහුගේ හදවතේ තිබිච්ච දුක. ඒක හරි සමහර අය ඔබ තේරුම් ගන්න පුළුවන් ඇත්තම බෝම්බේ කියලා. බෝම්බ ගැහුවා කියමුකෝ. පාර්ලිමේන්තුව කරනවා කියමුකෝ. බින්දලා ගියා. ඕක හදන්නේ කාගේ වද මුදල් වලින්ද? කාගේද මුදල්? අපේ මුදල්. ඊට පස්සේ රාජ්‍ය ගෞරව කරන්නේ කාගේ මුදල්? අපේ වද මුදල්. ඊට පස්සේ අපේ ගමේ ගොඩේ පාර හදන්න තියෙන මුදල අපි ආලා කියනවා ඉක්මනට පාර්ලිමේන්තුව හදන්න ඕනේ. ඇයි බෝම්බයක් ගාලානේ? ඉක්මනට මේ අයට රාජ්‍ය ගෞරව දෙන්න ඕනේ. අපේ මේ ඉස්කෝලේ හදාගන්න තියෙන ලක්ෂ 5 තියෙන්නේ. ඊට පස්සේ කියනවා විධායක ව්‍යවස්ථාදායක අධිකරණේ ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුව තියෙනවා. අපි ඉක්මනට ආයෙම 225ක් දාගමු දෙන්න. කවුද සල්ලි දෙන්නේ? ඔබතුමා, මෙතුමා, මම සහ මේ පොදු ජනතාව. අපි හැබැයි අර ඇත්තම බෝම්බ ගහන්න නැතුව අපි හැම කෙනාටම හොඳ බෝම්බයක් දීලා තියෙනවා මේ නැතිවරණ කාලේ සමයේ ඔබ හොඳ තැනකට ගෙනල්ලා තියෙනවා. හැම කෙනාටම පොඩි බෝම්බයක් දීලා තියෙනවා. කාටවත් හිංසාවක් පීඩාවක් නැහැ. ගෙදරදී හිතන්න පුළුවන් බෝම්බේ තියෙන හිත ඇතුලේ එදාට ගිහලා හරි බෝම්බේ ගහලා සද්ද නැතුව හොඳ 225ක් හොදෙන්න අපේ නායකතුමාට දැන් හොඳ නායකත්වයක් තියෙන මිනිහ කරුක වැඩි සද්ද බද්ද නැහැ වැඩේ කරනවා. එතුමාට හොඳ සෙට් එකක් යවුවොත් නරකද? ඒ බෝම්බෙට වඩා. මගේ කාරණාව මම ඔමයි කියන්නේ. ඒ කියන්නේ ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔබ දැන් ඇත්තටම හොඳ වර්තමාන තත්ත්වයේ හැටියට අපි මෙතෙක් ඉතිහාසයේ බලාපොරොත්තු නොවෙච්ච විදියට ජනතාව දීපු ඡන්දයේ සාධනීය විදියට ජනතාවට යම් දේවල් ටිකක් පේන්න පටන් ගන්නවා. ඔබ කියන්නේ ඒ ප්‍රවණතාවයෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා. මොකද දැන් අපි මේ දූෂණයට මිනිස්සු අපිම තමයි තල්ලු කරන්නේ. දැන් අපි කොවිඩ් කාලේ දැක්කා සමහර අය කියනවා අපිට දුන්න මෙතුමා මෙච්චර ප්‍රමාණයක් රුපියල් 5000ක බඩු මල්ලක් දුන්නා. දැන් වසන්ත මහත්තයා ඔබතුමා උදාහරණයකට ගන්නකො ඔබතුමා ගෙදර ඔබතුමාට කරන්න පුළුවන් කැපැසිටි එකක් සීමාවක් තියෙනවා. ඒ සීමාවට හැරෙන්න බෑ නේද? ඔබතුමාට ගෙදර වැඩ කරන්න පුළුවන් රුපියල් 50000න් විතරයි. ඊට එහා ඔබතුමාට යන්න නම් ඔබතුමා ඔබතුමාගේ රැකියාව මාරු කරන්න ඕනේ. සාධාරණව කියොත්. එහෙම නැත්නම් අල්ලපු ගෙදර මෙතුමා ඉන්නවා අල්ලපු ගෙදර තව 25000ක් ඉල්ල ගන්නවා. මොකද 25000ක් තව වඩ බෙදන්න තියෙනවනේ. හරිද? 50000යි මගේ ආදායම 25000ක් බෙදන්න ඕනේ. එහෙම නැත්නම් හොරගමක් කරනවා. හරිනේ?
25 හොයාගන්න එපා. හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් වංචාවක් කරන්න ඕනේ. එහෙම නැත්නම් පගාවක් ගන්න ඕනේ. එහෙම නැත්නම් කුඩු විකුණන්න ඕනේ. එහෙම නැත්නම් 25 නොදී ඉන්න ඕනේ. හරිනේ? මම කියන්නේ හරිනේ? ඔව්. ඊට පස්සේ දැන් අපේ අය කියනවා අපිට මෙතුමා මෙච්චරක් දුන්නා මෙතුමා මෙච්චරක් දුන්නා අයි මෙතුමා දුන්නේ නැත්තේ. හරිද? දැන් අපිම තමයි උතන අර පුද්ගලයා උතන දාන්නේ. අපි ඉල්ලනවා අපිට දෙන්න. ඒ පුද්ගලයා බලනවා යකෝ මං කොහෙන්ද මේක දෙන්නේ? ඇති දැනකින් ගන්න වෙනවා මට. ඒ කියන්නේ දැන් ඔන්න රජිත් මේ රොෂාන් රජිත් සහෝදරයෝ දැන් මේ කියන කාරණේ පහුගිය අපේ කොරෝනා සමය ගැන මෙතුමන් දීර්ඝ විස්තරයක් පැහැදිලි කරා. දැන් ඇත්තටම අපිට තියෙන මේ දේශපාලනයේ තියෙන කාර්යභාරය හරියට තේරුම් ගන්න ඕන මට එක ඔබට අවස්ථාවක් දෙන්න පුළුවන්. දේශපාලනයේ අධිකාරයට කාර්යභාරයක් තියෙනවා. ඍජු කාර්යභාරයක්. අල්ලසට දූෂණයට ඉඩ නොදී. ඒ කාර්යභාරය අපිම එතුමාලා අපිම සියලු දෙනාම නේ මං කියන්නේ කොට්ටාසයක් ඉන්නවා. අපිම ඒ කාර්යභාරය දේශපාලන අල්ලස දූෂණය එයාලට කරන්න දීලා කරන්න අපි පොළඹවලා අපි කියනවා මෙයාලා හොරකම් කරනවා. මෙයාලා මෙහෙම කරනවා. අපි ඒක නොකර හිටියොත් එතුමාලාත් ඒ ගැන හොයන්න බලනවා. මෙයා මොකද හොරකම් කරන්නේ? දැන් මේක මෙයාට දෙන්න ඕනේ. එතකොට කොහෙන් හරි ඇදලා දෙනවා. හරි. ජනතාවට ඔන්න තියෙන දෑබර ප්‍රේක්ෂක ඔබට ජනතාව මේ වැරද්දක් කරනවා කියනව නෙවෙයි. ඒක ඒ අපේ සමාජෙම අය නොදැනුවත්ව තමයි එතෙන්ට වැටෙන්නේ. දේශපාලඥයන්ට අපි හොරකම් කරන්න සහයෝගය දිය යුතු නැත. ඒකනේ අපේ කතාව. මම එතුමාගෙන් මම අවසාන පැහැදිලි කිරීමකට එනවා. ඇත්තටම ජනතාව අවසාන ප්‍රශ්නේ ඔබෙන් අහන්නේ. ඔබ ඉවර කරන්න පුළුවන් ඔබට මේ ඔබේ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ජනතාවගේ වගකීම මොකක්ද? මම මහේෂාන් මෙතුමා නවත්ත උතනින් පටන් ගන්න කැමතියි. ඒක සාරාංශගත කරොත් එතුමාගේ මම හිතන්නේ මේ තිබ්බ කතාව ඇතුලේ තිබ්බ සාරව මේ අර්ථය තමයි උකහාගත යුතු අර්ථය තමයි ජනතාව විසින් පාර්ලිමේන්තුවට යවන්න ව්‍යවස්ථාදායකට යවන්න ඕනේ යහපත් දේශපාලකයන්. හොරකමට දූෂණයට සම්බන්ධ නොවන දේශපාලකයන්. ඔවුන් එවැනි පිරිසක් යවුවොත් රජයේ නිලධාරීන් හොරකම් කරනවා නම් ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්න දේශපාලන අධිකාරිය උදව්ව ලැබේ. සහ ජනතාව දේශපාලකයන් බලාපොරොත්තු නොවිය යුතුයි මලගෙදරට එීම සහ පුජ්‍යලික ප්‍රතිලාභ එවැනි දේවල් සහ මේ නිකම් යම් ආකාරයක පරිත්‍යාගයක් ලෙස බඩු භාණ්ඩ ලබා ගැනීම දේවල් බලාපොරොත්තු නොවිය යුතුයි. ඔහු යවන්නේ ප්‍රතිපත්ති සකසන්න. ව්‍යවස්ථාදායකේ නියෝජනය කරන ගරු මන්ත්‍රීවරුගේ වගකීමනේ ප්‍රතිපත්ති සැකසීම. දූෂණයට වංචාවට විරුද්ධව අලුතෙන් අනපන සම්බන්ධ කිරීම ඒ සඳහා සහාය දැක්වීම ඒ වෙනුවෙන් හඬ නැගීම. එවැනි පිරිසක් ජනතාව විසින් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගත යුතුයි. තෝරාපත් කරගත් පසු පිළමාරු කොට ඔහු තමන්ගේ අල්ලස් සහ දූෂණ චෝදනාවෙන් නිදහස් වුණොත් ඔබ මොකද කියන්නේ? එයත් ඉතින් අර මම පෙර සඳහන් කරා වගේ පුජ්‍යලයා සම්බන්ධ ප්‍රශ්නයක්. නමුත් ජනතාවට ඉවක් තිබිය යුතුයි. ජනතාව අතර මංගුණා වගේ. ජනතාවට ඉවක් තිබිය යුතුයි වසන්ත මහත්තයෝ. එවැනි පුජ්‍යලයන් හඳුනා ගන්න. මම හිතනවා මෙපමණ කල් පාඩම් ඉගෙනගෙන තිබෙන නිසා යම් ආකාරයක ඉවක් තිබෙනවා ඔවුන් කවුද යන්න හඳුනා ගන්න. දැන් අපේ ප්‍රේක්ෂක ඔබේ ගම්බිම් වල මේ මොහොතේ හැම තැනම ගියකට පාරක තොටක දැන් මේ දවස්වල දේශපාලඥයන් එනවා අඳුර ගන්න පුළුවන් ඔබට. මට තව පොඩි වචනයක් කියන්න ඕනේ. අපේ මේ රට තුල වෙන්නේ පුද්ගලයෙකුට අපි ලබා දෙන්නේ මාළුවෙක්. මම කියන්නේ එයාට දෙන්න ඕනේ මාළුවෙක් නෙවෙයි බිලි පිටක්. අපේ රට තුල ඉහළ මට්ටමේ දේශපාලඥ පුද්ගල එයාට දෙන්නේ මාළුවෙක්. මාළුව දුන්නම එයා මාළුව කාලා ඉවරලා පැයකට පස්සේ එයාට ආපහු මාළුවෙක් නැහැ. මම බිලි පිටක් ඔබතුමාට දුන්නොත් ඔබතුමාට පුළුවන් එකෙක් කල්ලනවා. දෙන්නෙක් කල්ලනවා. තුන් දෙනෙක් කල්ලනවා. වැඩි වුණොත් විකුණනවා කීයක් හරි හතර ගන්නවා. ඔබතුමාගේ ජීවිතය සාර්ථක කරන්න පුළුවන්. ඔන්න ඔය දේශපාලන වටපිටාවට අපි යන්න ඕනේ. හැමදාම මාළුව දෙන්නොත් හෙටත් දෙන්න ඕනේ. අනිද්දාත් දෙන්න ඕනේ. ඔය සංස්කෘතිය අපි නැති කරගෙන ගියොත් දූෂණය වංචාව නැති කරන්න. ඒ කියන්නේ ඔබ රටේ සංවර්ධනය සම්බන්ධව හොඳ පැහැදිලි කිරීමක් ඒකත් එක්ක ඉන්නේ. රටේ ජනතාවට නිකම් මුදල් දෙන්න නෙමෙයි ඔවුන්ට මුදල් උපයා ගන්න ක්‍රමයක් සකස් කරගන්න ඕනේ කියලා. ඔව් අද අපේ සාකච්ඡාව ඉතාම හරබර වුණා. වගේම ටිකක් උණුසුම් වුණා. විශේෂයෙන් රොෂාන් රජිත මෙතුමා සහ මහේෂාන්ද සෙල්ලා මෙතුමා ඔබ දෙපළම ලේකම්වරයා සහ සභාපතිවරයා ලොකු පුටු දෙක තමයි අද අපේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ. හරිදී ටීවී හැමදාමත් අපි කිව්වා ඔබේ සුවඳ ඔබේ පාට තමයි අපි නියෝජනය කරේ. අපි මේ දෙපළම නියෝජනය කරන්නේ ජනතාවගේ පැත්ත.
ජනතාව වෙනුවෙනුයි ඔවුන්ගේ ජීවිතේ සහ කාලීය ශ්‍රමය කැප කරන්නේ. විශේෂයෙන් ජනතාව මේ සවන් දෙන ජනතාව, නරඹන ජනතාව ඔබත් එක්ක හැමදාම ඉදී කියලා මම විශ්වාස කරනවා. මොකද ඔබ දෙදෙනා පෙනී සිටින්නේ ඒ අල්ලස් සහ දූෂණයට පක්ෂව නෙමෙයි. ඒකට විරුද්ධව. ඒ නිසා දයාබර ප්‍රේක්ෂක ඔබට අපි යෝජනා කරනවා මේ හොඳම අවස්ථාවක් මේ විශේෂයෙන් මේ කාලේ දේශපාලන කාලේ මැතිවරණ කාලේ දෙසරයක් හිතන්න පුළුවන් අපි මේ අල්ලස් සහ දූෂණයට තිත තියන්න ඕන. ඉතින් අපිත් එක්ක අද සම්බන්ධ වුණා වෙන කවුරුවත්ම නෙමෙයි නිදහස් මාධ්‍යවේදී විවෘත විශ්වවිද්‍යාලයේ සහ ඒ වගේම ශ්‍රී ලංකා වරලක් පිරිස් කර්මනාකරණ ආයතනයේ බාහිර කතිකාචාර්යවරයා දූෂණ විරෝධී ජාතික තරුණ සංවිධානයේ ලේකම්වරයා රොෂාන් රයිතමෙතුමා එතුමාට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දිගින් දිගටම මේ ජාතික කාර්ය කරගෙන යන ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. ඔබේ අතින් නිදහසේ ලිය වේවා තවත් තොරතුරු ජනතාවට දැනගන්න. ඒ වගේම කැනඩාවේ දැනට සේවයේ නියුතු වෙන්නේ ගුවන් යාන ඉංජිනේරුවරයෙක් විදිහට ඔබ කටයුතු කරන්නේ. දූෂණ විරෝධී ජාතික තරුණ හඬ සංවිධානයේ සභාපතිවරයා මහේෂාන්ත සිල්ලා මෙතුමා. එතුමාට ලංකාවට ඔබේ මව්භූමියට ඔබේ ශ්‍රමය සහ කාලය වැදගත් වෙනවා. ඔබ අනාගතේ ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවද? මම හරිම කැමති රටක් තමයි මේක. මම බලාපොරොත්තු වෙනවා ලංකාවේ පදිංචි වෙන්න. ඉතින් හොඳ තොරතුරක්. ඔබේ හඬත් ජනතාවට ඉතාමත් වැදගත් වේවි. ඉදිරියේදී මේ විදිහට තවත් දේශපාලන සාකච්ඡාවක් කරන්න හොඳම රටෙන් අපි හැමෝම සූදානම් ඔබට හොඳම දේවල් හොඳම තොරතුරු අරන් එන්න. අපිට ඔබේ අදහස් ඕන අපි තව සංවර්ධනය වෙන්න නම් හෘදේ ටීවී ගාල්ල කාර්යාලයේ එවන්න ඔබේ අදහස් අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල කතා කරන්න 077 321 39 66 සොඳුරු හොඳම රටක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දෙපළට ස්තුතිවන්ත වෙන ගමන් දයාබර ප්‍රේක්ෂක ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි සමග රැඳී සිටියට හොඳම රටක් වේවා ඔබට.